ජීවමාන ස්වර්ගයේ වැඩ සිටින දෙවියන් වහන්සේට ස්තුති වේවා. අපි තවත් අනර්ග දවසක දෙවියන් වහන්සේගේ අභිමුඛයකට යන්න යනවා. ඉතින් මම ලස්සන පණිවිඩයක් තමයි ඔබත් සමග බෙදා ගන්න යන්නේ. අපි මේ දින කීපේ මිෂන් ක්‍රයිස්ට් ශ්‍රී ලංකා YouTube channel එක හරහා මම ඔයාලත් එක්ක බෙදාගත්තේ ආශිර්වාද නිදහස් කර ගැනීමේ සහ හාස්කම් අත්දැකීමේ පියවර 3ක් ගැන තමයි කතා කරන්නේ. ඉතින් ඒකේ පළවෙනි එක සමාව දීම, දෙවෙනි එක පසුතැවිලි වීම කියලා අපි කතා කරා. තුන්වෙනි රහස, තුන්වෙනි පියවර සහ වැදගත්ම පියවර කියලා මම මේක හිතනවා. ඉතින් ඒක තමයි ඇදහිල්ල. ඉතින් ඇදහිල්ල නැතුව දෙවියන් වහන්සේව ප්‍රසන්න කරන්නට නොපුළුවන කියලා තියෙනවා හේබ්‍රු පොතේ 11 වෙනි පරිච්ඡේදයේ 6 වෙනි පදය. නමුත් ඇදහිල්ල නැතුව උන්වහන්සේව ප්‍රසන්න කරන්නට නොපුළුවන. ඉතින් මේ ඇදහිල්ල නැතිව දෙවියන් වහන්සේව සතුටු කරන්න බැල්ලු. ඉතින් දෙවියන් වහන්සේව සතුටු කරන්න බැරුව අපිට මේ කිසි ආශිර්වාදයක්, කිසි හාස්කමක් අත්දකින්න බැහැ. ඒ කිසි දෙයක් සම්පූර්ණත්වයට එන්නේ, සම්පූර්ණ වෙන්නේ නැහැ අප තුළ උන්වහන්සේ කෙරෙහි ඇදහිල්ලක් නැත්තම්. ඉතින් අපි මේක ටිකක් ගැඹුරට බලමු මේ ඇදහිල්ල කියන දේ ගැන. ඉතින් අපි මුලින්ම කතා කරොත් මගේ ඇදහිල්ල සම්බන්ධයෙන් අපි හැමෝම වගේ මමත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මේක මම කලින් වීඩියෝ එකක් කිව්වා අහලා තියෙන යේසුස් වහන්සේ ගැන කියවලා තියෙන කාලයක් තිබුණා. නමුත් මම උන්වහන්සේව පෞද්ගලිකව උන්වහන්සේව සොයන්න, උන්වහන්සේව මුළු හදවතින්ම විශ්වාස කරන්න සහ උන්වහන්සේව අදහන්න පටන් ගත්තාම තමා මගේ ආශිර්වාද මට ස්වර්ගයේ සිට උන්වහන්සේ පොළවේ මුක්ති විඳින නිදහස් කරන්න සැලැස්සුවේ. ඒ වගේම මම පොළවේ ඒ ස්වර්ගීය හාස්කම් අත්දකින්න පටන් ගත්තේ පුදුමාකාර විදිහට මේ මගේ ඇදහිල්ල උන්වහන්සේ කෙරෙහි තිබ්බට පස්සේ. තවත් කොටින්ම කියනවා නම් අපි සියලු දෙනා මේ ක්‍රිස්තුස් වහන්සේ පිළිගන්න ගැලවුණා කියලා කියනා වූ සෑම දෙනෙක්ම ගැලවෙන්නේ සහ ඔබ ඉදිරියේදී ක්‍රිස්තුස් වහන්සේ පිළි අරගෙන, යේසුස් වහන්සේ පිළි අරගෙන ඔබේ ජීවිතේ උන්වහන්සේට බාර දීලා එන්න උන්වහන්සේ වෙතට හිතන් ඉන්නනම් ඔබ ගැලවෙන්නේ මේ ඇදහිල්ල තුල. ඇදහිල්ල නැතුව ගැලවීමටවත් එන්න බෑ. ඇදහිල්ල තියෙන්න ඕනේ අපිට උන්වහන්සේව පිළි අරගෙන, උන්වහන්සේ තමන්ගේ පෞද්ගලික ගැලවුම්කාරයෙක් කියලා පිළි අරගෙන, උන්වහන්සේ මා වෙනුවෙන් මැරුණා, උන්වහන්සේව භූමදාන කරා, දින 3කින් උන්වහන්සේ උත්ථාන වුණා. මේ සියල්ල උන්වහන්සේ කරේ මා වෙනුවෙන්. මේ උන්වහන්සේ ලේ වැගිරුවේ මගේ රෝගවලට සුවය දෙන පිණිස. උන්වහන්සේ ගස පිටදී කස පහර කෑවේ. උන්වහන්සේව තුවාල කරේ, පොඩි කරනු ලැබුවේ, නින්දාවට පත් කර මේ සියල්ල මගේ ශාප, මගේ පාප දරාගන්න පිණිස. ඒ වගේම උන්වහන්සේ තුන්වෙනිදා උත්ථාන වුණේ යක්ෂයා පරාජය කරලා ඒ ආධිපත්‍ය, ඒ යක්ෂයාගේට එරෙහිව තියෙන ආධිපත්‍යය මට දෙන පිණිස, මට සදාකාල ජීවනය දෙන පිණිස කියලා අපි ඇදහිල්ලෙන් විශ්වාස කරද්දි තමා අපිට ඒ ගැලවීම හම්බෙන්නේ. ඉතින් මූලිකම දේ අපිට ගැලවීමට එන්නත් අපිට ඇදහිල්ල අත්‍යවශ්‍යයි. ඉතින් ඒ ඇදහිල්ලට ආවට පස්සේ තමයි මම කලින් වීඩියෝ එකක් මේ දේවල් කතා කරා මේ රෝග සම්බන්ධයෙන්. ඉතින් මගේත් ඇත්තටම මේ ක්‍රිස්තුස් වහන්සේ වර දැනන් පෞද්ගලිකව දැනගන්න නැතුව අහලා තිබ්බ කාලේ මේ උන්වහන්සේට සම්පූර්ණ ජීවිතේ බාර දීලා පිළි අරගෙන ඇදහිල්ලෙන් ගැලවීමට එන්න කලින්, මොකද මේ ගැලවීම තුල සුවයක් තියෙනවා. ඒක තුල සමාදානයේ ප්‍රීතිය ඔක්කොම තියෙනවා. ඉතින් ඒකට එන්න කලින් මගේ කතා කරේ මම හිතන්නේ වීඩියෝ එකේ රෝග එකක් හෝ දෙකක් ගැන. නමුත් මම තවත් ඒක විවිධ භාවයක් ඇතිව ගැඹුරෙන්ම කිව්වොත් මගේ ගණන් කරන්න බැරි තරම් රෝග ප්‍රමාණයක් තිබ්බා. කසන ලේඩක් තිබ්බ මේ කකුලේ කසන රෝගයක් කකුල්වල. ඉතින් මේක සමහර වෙලාවට වැඩි වෙනවා, සමහර වෙලාවට අඩු වෙනවා. ඉතින් මේකට මම හිතන්නේ ආලේපන මම ගොඩක් උත්සාහ කරා ගණන් කරන්න බැරි තරම්. මේක ගොඩක් වෙලාවට දාඩිය දාපුවම මේ තත්ත්වය වැඩි වෙනවා. ඉතින් ඒකට මම ඉන්ටර්නෙට් එකෙත් බලුවා ජොකිච් කියලා තමයි කියන්නේ. ඒ දවස්වල ඕකම තමයි වැඩේ.
මම මේ කියන්නේ තැන් නෙවෙයි අවුරුදු ගණනාවකට ප්‍රථම මේක අවුරුදු 8ක් විතර මට තිබ්බා. ඉතින් මේ රෝගය එකක්. ඉතින් එතකොට ඒක දෙවියන් වහන්සේකට මට සම්පූර්ණ සුවය දුන්නා. දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඒ වගේම මගේ මේ අතේ දුර්වලතාවයක් තිබ්බ මට ඈතට බෝලි විසි කරන්න අමාරුයි. අතෙන් ලොකු බර වැඩ කරන්න අමාරුයි. මේ වැලමිටේ පොඩි ප්‍රශ්නයක් තිබුණා මම හිතන්නේ. නමුත් දැන් සම්පූර්ණ අත සුවයි. මට ඕන දෙයක් අතින් කරන්න කියන්න පුළුවන්. ඒ වගේම මේ දත්වල පොඩි දුර්වලතාවයක් තිබුණා මම හිතන්නේ. අවසාන දත ටිකක් වෙනස් විදිහකට මෙහිම ඇදේට ඇවිල්ලා ඒක වෛද්‍යවරයෙකුව මේක ඔපරේෂන් එකක් කරන්න අවශ්‍යමයි. මේක ශල්‍ය කර්මිකකින් ඉවත් කරන්න ඕනේ කියලා මම හිතන්නේ. දැන් අවුරුදු 5කට විතර කලින්. නමුත් ඒක මම ඇදහිල්ලේ උන්වහන්සේගේ සුවයත්පත් කරගත්තා. දැන් පස්සේ කිසිම දත් කැක්කුමක් ආවේ නැහැ. දිගටම නමුත් මේක මට වද දෙන්න පටන් ගත්තා. ඉතින් නමුත් ඇදහිල්ලෙන් මේකට සුවය මම අත්පත් කරගත්තා. ඊට පස්සේ තව මම කලින් වීඩියෝ එකක් කිව්වා මට සමහරලාට මේ උෂ්ණාධික කෑම කාපුවාම සමහර තක්කාලි වෙන්න පුළුවන්. තක්කාලි දූරියන් ඔය වගේ කෑම කාව මේ වගේම ඉස්සෝ කකුලෝ වගේ ටිකක් වැඩිපුර හයි ප්‍රෝටීන් ෆුඩ්ස් ටිකක් වැඩිපුර ගත්තොත් එහෙම මේ කකුලේ දකුණු කකුලේ මාපට ඇඟිලි ඉදිමිනා මේකටත් මම ඉන්ටර්නෙට් එකේ ගොඩාක් ඒ දවස්වල ඕක තමයි වැඩේ හොයනවා කරනවා මොකක්ද මේ කියලා. ඊපස්සේ ගවුට් කියලා මම හොයාගත්තම වෛද්‍යවරුන්ගේ පවා විමසුවා මේක මොකක්ද කියලා ඒගොල්ලෝ කිව්වා ඔව් ඔයා හොයාගත්ත එක තමයි. ඉතින් ඔයාට මේ වගේ කෑම ඔයාට නවත්තන්න වෙනවා වගේ දෙයක් තමයි ඒගොල්ලෝගේ උත්තරුනේ. නමුත් බෙහෙත් බොන්න වෙනවා ඔය වගේ දේවල් තමයි සතුටුදායක දේවල් නෙවෙයි. නමුත් දිගින් දිගට මමත් ඕකට අහු වෙලා හිටියා කාලයක්. මේකත් දිගු කාලයක් තිබුණ රෝගයක්. නමුත් ඇදහිල්ල මගේ වර්ධනය කරගත්තාම මේකට මම සම්පූර්ණ සුවය ලැබුණේ. අද වෙනකොට ඕනම දෙයක් හැබැයි ඕනට වැඩිය නෙවෙයි අවශ්‍ය ප්‍රමාණයට. නමුත් කිසිම ප්‍රශ්නයක් නැතුව මේ උන්වහන්සේගේ මැවිල්ල ඒ ආහාර පාන අපි මම කාලා බීලා සතුටේ ප්‍රීතිය උන්වහන්සේ තුළ නිදහසේ ජීවත් වෙනවා. ඉතින් මේ රෝගයටත් සම්පූර්ණ සුවය අද වෙනකොට මට ලැබිලා තියෙනවා. කිසිම ආහාරයක් බයක් සැකක් නැතිව උන්වහන්සේගේ වචනේ ප්‍රකාරයට වචනේ කියලා තියෙනවා වගේම මම ආහාරයට ගන්නවා. ඉතින් එතන කකුලේ කිසිම දැන් ප්‍රශ්නයක් නැහැ. මම සම්පූර්ණ සුවය දෙවියන් වහන්සේට ස්තුති වේවා. ඒ වගේම තව මොනවද? ඉතින් ඔය වගේ බොහෝ රෝග අවසානයේදී මට මේ නහයේ මස් දැල්ලක් තියෙනවා. ඉතින් ඒකත් බෙහෙත් වලින් සුව කරන්න බෑ කියලා තමයි වෛද්‍යවරු කිව්වේ. මේකට ශල්‍ය කර්මයකට යා යුතුමයි. ඒක අත්‍යවශ්‍යයි කියලා තමයි නිගමනය කරේ. මේකටත් මම හිතන්නේ අවුරුදු 2ක් විතර බෙහෙත් ගන්න ඇති. මේ හැබැයි මෑතකදී නෙවෙයි ටිකක් කල්. ඉතින් නමුත් මේකෙදිත් මම සිංහල බෙහෙත් ගොඩක් උත්සාහ කරා. නමුත් අවසානයේදී දෙවියන් වහන්සේ මට සම්පූර්ණ මගේ ඇදහිල්ල තිබ්බ. මම කෝ උන්වහන්සේට ස්වාමීනි මම සුවය විශ්වාස කරනවා. ඔබ වහන්සේ විශ්වාස කරනවා. මම වහන්සේගේ වචනය තුල ගමන් කරනවා. එහෙනම් මට රෝග තියෙන්න බෑ. ඔබ වහන්සේ මගේ රෝග උසුලගෙන ඉවරයි කියලා කුරුසේ සත්‍යතාවයේ මත මම පදනම් වෙලා යාචනා කරා. ඒ කුරුසේ බලය තුල මම ඒ රෝගීනුත් නිදහස් වුණා. විශේෂයෙන් ඇදහිල්ල එකට ගොඩක් උපකාර වුණා. ඒකම අන්‍ය භාෂාවෙන් මම ගොඩක් යාචනා කරා. ඉතින් ඒ මත දැන් මස් දැල්ලා තිබ්බද නැද්ද කියලාත් හොයාගන්න බෑ. කිසිම නහය ප්‍රශ්නකුත් නෑ. දැන් මම සම්පූර්ණයෙන් සුවයි. ඉතින් මේ වගේ රෝග ගොඩකින් මම හිතන්නේ මේ කීප දේවල් සමහරට ඔයාට තියනා වෙන්න පුළුවන්. ඊට වඩා වෙනස් රෝග තියනා වෙන්න පුළුවන්. ඔබට යේසුස් වහන්සේ තුළ සුවය ලැබිලා තියෙන්නේ. ලස්සනට උන්වහන්සේගේ වචනේ අපිට කියලා තියෙන සුවය ලැබී තිබේ කියලා යසාය පොතේ කියලා තියෙනවා. ඉතින් නවගිවිසුමේ බොහෝ තැන්වල මේක කියලා තියෙනවා. උන්වහන්සේගේ වචනේ අපි අල්ල ගත්තා නම් මේකේ සත්‍යතාවය ඇදහිල්ලෙන් අපි විශ්වාස කරා නම් මේ සුවය අපිට හම්බ වෙලා තියෙන්නේ කියලා ඒ සුවය ඒ විදිහටම අපිට අත්පත් කරගන්න පුළුවන්. ඉතින් මම ඒ උදාහරණ කීපයක් දුන්නේ ඔබ ශක්තිමත් වන පිණිස ඔබේ රෝගයෙන් ඔබට නිදහස් වීමට ඔබට සුවය ලැබීමට මඟ පෙන්වීම පිණිස මේකට ඇදහිල්ල අත්‍යවශ්‍යයි කියලා පෙන්වීමට. ඒ වගේම තවත් මේ මම ලැබපු සුවයේ අත්දැකීම් කීපයක් මම ඔබත් සමග බෙදාගත්තා. ඒකම මම මා තුලින් අනිත් අය සුවය ලැබපු අවස්ථා බොහෝමයි ගණන් කරන්න බැරි තරම් තියෙනවා. ඒක සාක්ෂි අපි ඉස්සරහට මේ Mission Christ YouTube channel එක හරහා මම ඔබත් සමග බෙදා ගන්න සූදානම්. නමුත් මම එකක් අද කියන්න මට මතක් වෙන මම යාචනා කරනකොට මෙතන ගිය අවුරුද්දේ
උන්වහන්සේ මඟ පෙන්නුවා මට නුවරඑළිය යන්න කියලා. ඉතින් ඒ තුලින් තමයි මේ නුවරඑළිය සේවය පවා මේ අද දවස් වෙනකොට ව්‍යාප්ත වෙලා මම සහභාගී බිරිඳ එකතුව ඉතාමත් අර්ථවත් උන්වහන්සේ ප්‍රසන්න ආයතන එක කරගෙන යන. ඉතින් මේකේ පටන් ගන්න අවුරුදු 1කමාරකට විතර කලින් උන්වහන්සේ මම යාඥා කරමින් ඉද්දී උන්වහන්සේ මට කිව්වා නුවරඑළිය යන්න. එතන රෝගී කෙනෙක් ඉන්නවා. මම ඔයාට ගිහාම පෙන්නන්න ගිය කෙනාව ඔයා යාට යාඥා කරන්න යාට මම සුවය දෙනවා කියලා. ඉතින් මහා නුවර ඉඳලා මෙච්චර දුරකට ඇයි යන්නේ? එතන රෝගියෙක් ඉන්නවමද? ඒ රෝගියා සුව වෙයිමද? ඇයි ස්වාමිනී මාව ඔය වගේ කිසිම ප්‍රශ්නයක් මම උන්වහන්සේ අහන්න නැතුව මම උන්වහන්සේට කීකරු වෙලා උන්වහන්සේ කියපු දේ ඇදහිල්ලේ විශ්වාස කරලා මම බිරිඳත් සමග නුවරඑළියට ගියා. ඉතින් නුවරඑළියට ගියාට පස්සේ අපි හිටපු තැනට එහා පැත්තේ තැන් ගෙදරම මට ආරංචි වුණා මේ වගේ රෝගියෙක් ඉන්නවා. එයාට වකුගඩු දෙකම නරක් වෙලා අමාරුවක් තියෙනවා. මෙයා හින්දු භක්තිකයෙක්. යේසුස් වහන්සේ වෙන විශ්වාස කරන්නේ නැහැ. නමුත් මට ඒ ගෙදර කෙනෙක් කිව්වා නමුත් අපි කැමති යාඥා කරනවට ඔය ඇවිල්ලා කියලා. ඉතින් අපිට අවස්ථාවක් දුන්නා. මට අවස්ථාවක් දුන්නා. එයා මේ ඔක්කොම වඩා වැදගත්ම දේ යේසුස් වහන්සේට අවස්ථාවක් දුන්නා. එයා විවෘත වුණා. හරි යාඥා කරන්න මම කැමති ඒකට. මට යාඥාවේ හරි සුවේ තියෙනවනේ යේසුස් වහන්සේ තුල සුවේ තියෙනවනේ අනේ මට සුවේ තමයි ඕන කියලා. එයා හිත දැඩි කරගත්තේ නැහැ. හිත මුරුදු කරගෙන යේසුස් වහන්සේව පිළිගන්න එයා පෙළඹුණා. ඉතින් මම ඒ යාඥා කරා ඇදහිල්ලේ මේ වගේ මෙයාත් ඇදහිල්ලේ යාඥාවට එකතු වුණා. ඉතින් පොඩි කාලයක් ගියා. අපිත් ඒ තුලින් එදා දවස ඇතුළත ලස්සන දොරටුවක් අපිට දෙවියන් වහන්සේ විවෘත කරා. ඒ තුල නුවරදී සේවයක් පටන් ගත්තා. එදායින් පස්සේ මොකද මේ යාඥා කරන එක අහගෙන හිටපු තව මිනිස්සෙක් එයාගේ ගෙදරට අපිට ආරාධනා කරා. ඒ ගෙදර එන්න අපි එහෙ දේව මෙහෙයක් පවත්වමු. අපි දෙවියන් වහන්සේට කැමති කාලය දෙන්න මගේ නිවස විවෘත කරන්න කියලා. ඉතින් ඒ ගිය ගෙදර තමයි මේ වෙනකොට නුවරඑළිය අපි සේවය කරන්න දිගින් දිගටම අපි නොකඩවා යන්නේ. ඉතින් කොහොම නමුත් අවුරුද්දක් විතර ගියාම මෙන්න මට ආරංචි වෙනවා අර හැම වෙලේම හැම සතියේ නොකඩවා ඉස්පිරිතාලේ ගිය බෙහෙත් දින්න පත අහුරක් බෙහෙත් දීපු හින්දු භක්තිකයා සම්පූර්ණ යේසුස් වහන්සේ තුල සුවය ලබලා ඉන්නවා කියලා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති වේවා. දෙවියන් වහන්සේ තුල ඇදහිල්ල තියෙනවා නම් දෙවියන් වහන්සේ අපිට ඒ සියලු ආශිර්වාද උරුම කරගන්න උන්වහන්සේ සලස්වනවා. ඉතින් ඒ ඇදහිල්ල ගොඩක් වැදගත් වෙනවා. ඉතින් ඒ වගේම අපිට මේ ක්‍රිස්තියානි ගමන ඉස්සරහට යන්න සියලු උන්වහන්සේගේ ඒ ආශිර්වාද හාස්කම් අත්දකින්න ඇදහිල්ල අනිවාර්යයි. ඉතින් මම යාඥා කරනවා මම යාඥාවකින් අවසන් කරන්න අද කැමති ඔබගේ ඇදහිල්ල වර්ධනය වෙන පිණිස මමත් ඇදහිල්ල වෙනුවෙන් මම දිනපතා යාඥා කරන මගේ ඇදහිල්ල උන්වහන්සේට වර්ධනය කරන්න කියලා තව තවත්. ජීවමාන දෙවි පියාණන් ඔබ වහන්සේට ස්තුති කරනවා අද දවස නිසා. ඔබ වහන්සේගේ කරුණාව ඔබ වහන්සේගේ අනුග්‍රහය නිසා ස්තුති ස්වාමිනී. මේ මොහොතේ මටද මේ සමග එකතු වන්නා සියල් දිනාටම ස්වාමිනී ඇදහිල්ලක් දෙන්න. ඔබ වහන්සේ නොදන්න අයට ඔබ වහන්සේ පිළිගන්නා පිණිස ඒ වගේම ඔබ වහන්සේ දන්නා අයට තවත් ඇදහිල්ල වර්ධනය කරගන්න පිණිස ශුද්ධාත්මයන් වහන්සේ කරුණ කොටගෙන යේසුස් වහන්සේගේ ප්‍රේමය අප වෙත නිදහස් කළ මෙන්න. දෙවියන් වහන්සේගේ කරුණාව අපට දුන මෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. ජේසුස් පිහිටයි අපි තව දවසක හමු වෙමු.